අයිබෝන් දරුවනේ අපි අද දවසේ සූදානම් වෙන්නේ පහුගිය දවසේ ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා අපි කුලක තුනක් ආශ්‍රිත ප්‍රදේශ හඳුනා ගැනීම සාධාරණ අවස්ථාව යටතේ දැන් මේ අපි සාකච්ඡා කරන්නේ විශේෂ අවස්ථා කිහිපයක් යටතේ කුලක තුනක් ආශ්‍රිත ප්‍රදේශ හඳුනා ගැනීම. දරුවනේ කුලක තුනක් ආශ්‍රිත ප්‍රදේශ හඳුනා ගැනීම කිව්වහම ඇත්තට මේ කුලක තුන උපකුලක තුන දෙන්න පුළුවන් ආකාර 32ක් තියෙනවා. ඉතින් ඔය ආකාර වලින් කුමන ආකාරයට අපිට ප්‍රශ්නේ විභාගෙදි ලැබෙයිද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා මේ ඕනම ආකාරයකට අපි හුරු වෙලා ඉන්න දැනගන්න ඕන. ඒ නිසා අපි විවිධ ස්වරූප වලින් ගණන් කිහිපයක් සාකච්ඡා කරලා තමයි අපි ඊළඟ අවස්ථාවට ප්‍රවේශයක් ගන්නෙ. හොඳයි. මම හිතන්නේ දැන් මේ ප්‍රශ්න දෙකට ඔයාලා පිළිතුරු සපයලා ඇති කියලා. නේද? එහෙමනම් මට ඔයගොල්ලෝ උත්තර දෙන්න ඕන. දැන් මේකේ දුන්නේ ගානේ මේ දෙන්නේ පුතේ ඕන් ළඟ තියෙන පෑන් පැන්සල් සහ මගන කැබලි පිළිබඳ තොරතුරුනේ. ඒතර මේ දීලා තියෙන තොරතුරු වලින් අපෙන් මුලින්ම අහනවා පෑන් පමණක් ඇති ළමයි සංඛ්‍යාව කීයද? පෑන් පමණක් තියෙන. ඒතර පෑන් පමණක් තියෙන කිව්වහම මේ ප්‍රදේශයේනේ පුතේ. මේ ප්‍රදේශයේ මේක පැන්සල් කියන රවුමට අයිතිත් නැහැ, මකන කැබලි කියන රවුමට අයිතිත් නැහැ. එහෙනම් කීයක් එනවද? පවිංගා. පහ නෙවෙයි 20ක් එනවා. පෑන් පමණක් කියන එක 20යි. පෑන් පමණයි. පෑන් පමණයි නම් පැන්සල් තින්නත් බෑ, මකන කැලේ තින්නත් බෑ. අපේ ගොඩක් දරුවෝ ඒ වගේනේ. ඉතින් කොහොමද එන්නේ නේ? පන්තියකට පෑන්නයි පොතයි විතරයිනේ. හොඳයි. බලමු එහෙනම් එතන උත්තරේ අපිට එන්නේ පෑන් පමණක් ඇති 20යි. පැන්සල් පමණක් ඇති. පැන්සල් පමණක් ඇති කිව්වහම පුතේ මේ ටිකනේ. මොන ඒකට පෑනුත් නැහැ, මගනත් නැහැ. ඒද නේද? 8 දෙනයි. එහෙනම් මේ ප්‍රදේශයේ ඉන්න 8 දෙනයි. 8යි. ඊළඟට අහනවා මකන පමණක් ඇති. මකන පමණක් ඇති. මකන පමණක් ඇති. නිමේෂ දානව 5යි කියලා. රොමෙත් ශේරසිංහ 5යි කියලා දානවා. තව පිළිතුරු තියෙනවා දරුවනේ. ලෙනීෂාත් 5. මලින්දුත් 5. ජානියා බිඳුව, ඩිල්ෂි බිඳුව, මලීෂි 5, දැහැමි ආකාශි, දැහැමි කාව්‍ය ශාස්ත්‍රඥ දෙන්නම අමිල ඒගොල්ලෝ කියන බිඳුව කියලා. අස්මිත් කියන බිඳුව කියලා උදරුවනේ. මතක තියාගන්න මේ මකන කියන රවුම තියෙන්නේ පෑන් කියන රවුම ඇතුලේ. එහෙනම් ඔයාලට පේනවා මකන කියන උපකුලකය එහෙම නැත්නම් මකන කියන කුලකය පෑන් කියන කුලකයේ උපකුලකයක් වෙනවා. එහෙම උපකුලකයක් වෙනවා නම් පුතේ එයාට විතරක් හිමි අවයව හිටින්න විදියක් නැහැ. මොකද මකන තියෙන හැමෝ ගාවම පුතේ පෑන් තිබිලා තියෙනවා. හරිනේ. එහෙනම් දැන් මේ 5 දෙනාගෙන් අදහස් වෙන්නේ පුතේ මේ 5 දෙනා ගාව මකනක් තියෙනවා. ඒ 5 දෙනා ගාව පෑනුත් තියෙනවා. හරිද? මකන විතරක් නෙවෙයි, මකන විතරක් තියෙන දරුවෝ නැහැ. බිඳුවයි. ඉහත එක් වර්ගයක්වත් නොමැති. ඉහත එක් වර්ගයක්වත් නොමැති කට්ටිය නෑ. ඉතින් ওই තුනෙන් එකක්වත් නොගෙන පන්ති ඇවිල්ලා වැඩක් තියයි දරුවනේ නේ. හරි. ඊළඟට 5 පෑන් ඇති. පෑන් ඇති. පෑන් ඇති. පෑන් ඇති කිව්වම පුතේ පෑන් කියන රවුමට අදාළ සියලුම අවයව අපි ගන්න ඕන. පෑන් රවුම ඇතුලේ තියෙන. කීයද? 20යි 5යි 25යි 3යි 28යි 7යි කීයද? 35යි. 35යි. එහෙනම් දැන් උත්තරේ එන්නේ කීයද දරුවනේ? 35යි. පෑන් නැති 35යි. පැන්සල් ඇති. පැන්සල් ඇති. එතන පැන්සල් ඇති කිව්වහම පැන්සල් රවුමේ තියෙන ඔක්කොම ගන්න ඕනේ. පැන්සල් රවුමේ තියෙනවනේ 7යි 3යි 10යි 8යි කීයද පුතේ? 18ක් එතනදී
පැන්සල් ඇති කියන අවස්ථාවට අයිති වෙනවා. පැන්සල් තියෙන 18ක් ඉන්නවා. මකන ඇති මකන තියෙන කට්ටිය මකන රවුමනේ පුතේ 5 3යි කීයද? 5 3 8යි. එහෙනම් එතනට පිළිතුරු වෙන්නේ පුතේ 8. එතනට එන්නේ 8. හරිද? 8. ඊළඟට මට කියන්න පෑන් සහ මකන ඇති. පෑන් සහ මකන ඇති. පෑන් සහ මකන ඇති. මම ඒක ඉස්සෙල්ලත් කිව්වා. පෑන් සහ මකන ඇති. පෑන් සහ මකන ඇති. දැහැමි 5යි. 38යි. රශ්මි 35යි. විනුල් 44යි. සිනලි 5යි. ඩෙනීෂ 5යි. ජානි 8යි. ඔව් දරුවනේ. මේ 5 දෙනාට පෑනුයි මකනයි තියෙනවා. හරිද? මම දැන් අහන මේ ප්‍රශ්නේ මේ 3 දෙනාට පෑනුයි මකනයි නැද්ද? ඒ 3 දෙනාට පෑනුයි මකනයි තියෙනවනේ. හැබැයි ඉතින් ඒ 3 දෙනාට පැන්සලුත් තියෙන ප්‍රශ්නයක් නේ අපි අහන්නේ. පෑන් සහ මකන ඇති. අපි පමණක් අතන්තරේ දුන්නේ නැහැ. හරිද? පමණක් අතන්තරේ දුන්නා නම් 5යි. ඒගොල්ලෝ පැන්සල් තියෙන්න බෑනේ. පෑන් සහ මකන කියන දෙකම තියෙන අය 5යි 3යි 8යි. මොකද මකන තියෙන 8 දෙනාටම පෑනුත් තියෙනවා. මොකද මකන උපකුලකයක් නේ. එහෙනම් මකන තියෙන 8 දෙනාට පෑන් තියෙනවා. මකන තියෙන 8 දෙනාටම පෑන් තියෙනවා. එහෙනම් දරුවනේ එතන පිළිතුර වෙන්නේ කීයද? පිළිතුර වෙන්නේ 5 නෙවෙයි. කීයද පුතේ? 8. 8. පෑන් සහ පැන්සල් ඇති. පෑන් සහ පැන්සල් ඇති. කීයක් ඉන්නවද? පෑන් සහ පැන්සල්. මෙන්න මේ 3 දෙනාට පෑනුත් තියෙනවා පැන්සලුත් තියෙනවා. මේ 7 දෙනාටත් පෑනුත් තියෙනවා පැන්සලුත් තියෙනවා. හරිනේ? පෑන් සහ පැන්සල් ඇති කී දෙනෙක් ඉන්නවද පුතේ? 7යි 3යි 10ක් ඉන්නවා. පෑන් සහ පැන්සල් ඇති 10 දෙනයි. හරියට ඒව ඔලුවට දාගන්න ඕනේ. ඊට පස්සේ 10 වෙනි එක පැන්සල් සහ මකන ඇති. පැන්සල් සහ මකන ඇති. පැන්සල් සහ මකන ඇති. පැන්සල් සහ මකන තියෙන කී දෙනෙක් ඉන්නවද? පැන්සල් සහ මකන තියෙන. මේ ඉන්නේ. මේ 3 දෙනාට පැන්සලුත් තියෙනවා මකනත් තියෙනවා. එහෙනම් 3 දෙනයි පුතේ එතන ඉන්නේ. 3 දෙනයි. මකන නොමැති. මකන නොමැති. මකන නොමැති කිව්වම මකන රවුමෙන් එළිය දින ඔක්කොම ගන්න ඕන. ඊයේ 28යි 28යි 7යි කීයද පුතේ? 35යි. එහෙනම් මකන නොමැති කී දෙනෙක් ඉන්නවද දරුවනේ? 35ක් ඉන්නවා. right? දැන් මම ඔයගොල්ලෝගේ මේකෙන් තව ප්‍රශ්න දෙකක් විතර අහන්නම්කෝ. දාගන්නකො 12 වෙනි එක. ඉහත වර්ග තුනම ඇති. ඉහත වර්ග තුනම ඇති. අපි 10 වෙනි එක තියෙන්නේ පැන්සල් සහ මකන ඇති. පැන්සල් සහ මකන. තුන් වර්ගෙම තියෙන එක අපි දීලා තියෙනවනේ. තුන් වර්ගෙම තියෙන එක දීලා තියෙනවා. අතන පුතේ 3 එන්න ඕන. 3 එන්න ඕන මෙතනට. 3 එන්න ඕන මෙතනට. මකන නොමැති 35 එන්න ඕන මෙතනට. ඊළඟට ඉහත තුන් වර්ගයේම ඇති කීයද පුතේ? තුන් වර්ගයේම ඇති කීයද? ඉහත තුන් වර්ගයේම ඇති කී දෙනෙක් ඉන්නවද? තුන් වර්ගයේම ඇති කිව්වත් පුතේ මේ තුන් දෙනානේ. මේ තුන් දෙනාට පෑනුත් තියෙනවා පැන්සලුත් තියෙනවා මකනක් තියෙනවා. එහෙනම් එතන එන්නේ උදේ 3යි. right. ඔන්න එහෙනම් ඒක හරි. හරි අපි එහෙනම් වෙන ගානකින් යමු ඊළඟ අවස්ථාවට. හරිද? මෙන්න ඊළඟ අවස්ථාව.
දැන් මේ විදිහට පන්තියක සිටින සිසුන් කණ්ඩායමකින් පන්තියක සිටින සිසුන් කණ්ඩායමකින් පන්තියක සිටින සිසුන් කණ්ඩායමකින් ගණිතය විද්‍යාව සහ ඉංග්‍රීසි ගණිතය විද්‍යාව සහ ඉංග්‍රීසි ගණිතය විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන්ට ඇති කැමැත්ත පිළිබඳව විමසා ලබාගත් තොරතුරු පහත වෙන් රූපයේ දැක්වේ. ඉස්සල වෙන් රූපයට වඩා යම් වෙනසක් තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. මාත් එක්කම මේ වෙන් රූප සටහන අඳගනිමු. එතන ඉන්න ගණිතයට කැමති ලොකු රවුම. මේක ඇවිල්ලා ඉංග්‍රීසි වලට කැමති. මෙතන විද්‍යාවට කැමති කියලා අපි හිතමු. ළමයි සංඛ්‍යා ටික අපි දාමු. මෙතන 8 දෙනයි. මෙතන පුතේ 15 දෙනයි. මෙතන 7 දෙනයි. මෙතන 10 දෙනයි. මෙතන 5 දෙනයි. හරිද? මම මෙතන කියලා කිව්වේ ප්‍රදේශ ටික කිව්වේ නෑ. ඔයගොල්ලෝගෙන් තමයි මම මේ ප්‍රදේශ ටික අහන්නේ. හරි. පහත ප්‍රදේශවලට අයත් සිසුන් සංඛ්‍යා සොයන්න. එක ඉංග්‍රීසි වලට කැමති. දෙක ඉංග්‍රීසි වලට පමණක් කැමති. තුන ඉංග්‍රීසි සහ
ගණිතයට කැමති. අතර ගණිතයට සහ විද්‍යාවට කැමති. 5 විද්‍යාවට කැමති නැති අය ඉංග්‍රීසි වලට කැමති නැති අත ඉහත විෂයන් තුනටම කැමති. නවය ඉහත එක් විෂයකටවත් කැමති නැති අට නවය විෂයන් දෙකකට කැමති. 10 ගණිතයට හෝ ඉංග්‍රීසි වලට කැමති. ඊළඟට 11 ගණිතයට හෝ විද්‍යාවට කැමති. 12 විද්‍යාවට සහ ඉංග්‍රීසි වලට කැමති. ඉංග්‍රීසි වලට කැමති. හොඳයි. එහෙනම් ඔන්න ඔය සංඛ්‍යා ටික කල්පනාවෙන් අපි ලියමුකෝ බලන්න ඉක්මනට. පළවෙනි කොටසේ අහන්නේ ඉංග්‍රීසි වලට කැමති කී දෙනෙක් ඉන්නවද මේ පන්තියේ? ඉංග්‍රීසි වලට කැමති ළමයි 8යි. දැන් ඉංග්‍රීසි රවුම ඇතුලේ 8යි ඉන්නේනේ. එහෙනම් 8 දෙනයි. දැන් මේ ප්‍රදේශ හඳුනා ගැනීම පුතේ හරි වැදගත්. අපි දැන් ඊළඟ කොටසේදී එන්නේ දත්ත ටික අපි දෙනවා. ඕගොල්ලන්ට තමයි සිද්ධ වෙන්නේ. ඒ දත්ත ටික ඇතුළත් කරන්න. නම් මුලින් හඳුනා ගන්න පුළුවන් නම් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ ඊළඟ පියවරට යන එක. මොකද අපි සාමාන්‍යයෙන් අර කුලක ගාන අතීතයේදී අපි O level කරන කාලේදී එහෙම අපට ලේසිම ගාන තමයි කුලක ගාන. මොකද හැමදාම එකම ස්වරූපයකින් අර රවුන්ඩ් තුන ආවේ. ආවට පස්සේ ගාන හදන්න දෙන්නේ පුතේ එකම විදිහට. ඒ නිසා අපි මුලින්ම ගොඩක් වෙලාවට අත ගහන්නේ කුලක ගානට. දැන් පුතේ එහෙම නෑ. දැන් ගාන පොඩ්ඩක් ළමයින්ට හිතන්න කරන්න වැඩිපුර දීලා තියෙනවා. ඒ කියන්නේ අනිත් ඒවාට වැඩිය කුලක ගන්න දැන් ටිකක් සංකීර්ණ වෙනවා. ඒ නිසා තමයි මම මේ බොහොම පැහැදිලිව සරලව මේ මුල ඉඳන්ම පුතේ මේ ටික හිමීට මතක් කරගෙන යන්නේ. හොඳයි. 2 ඉංග්‍රීසි වලට පමණක් කැමති. කී දෙනෙක් ඉන්නවද? දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඉංග්‍රීසි කියන කුලකය ගණිතයේ උපකුලකයක්. ඒ නිසා ඉංග්‍රීසි වලට පමණක් කැමති අය ඉන්න විදිහක් නැහැ. නේද? එහෙම ඉන්න විදිහක් නැහැ. මේ ඉන්න විදිහට නැහැ.
ඊට පස්සේ 3 ඉංග්‍රීසි සහ ගණිතයට කැමති. දෙකටම කැමති කට්ටිය. ඔව් දැන් දෙකටම කැමති කට්ටියත් 8යි. දැන් මේ 8 දෙනා ඉංග්‍රීසි වලටත් කැමති. ගණිතයටත් කැමති. මොකද ගණිතය රවුම ඇතුලේ ඉන්නේ. ඒ නිසා අපි එතනට දානවා කීයද? 8යි. 8යි. ගණිතයට සහ විද්‍යාවට කැමති. ගණිතයට සහ විද්‍යාවට කැමති කී දෙනෙක් ඉන්නවද? එතනගේ ඡේදනයේනේ පුතේ සහ කිව්වාම එන්න මෙතන. 7 දෙනෙක් ඉන්නවා. ඒක සරලයි. 7 දෙනෙක් ඉන්නවා. එහෙනම් ගණිතයට සහ විද්‍යාවට කැමති 7යි. විද්‍යාවට කැමති නැති අය විද්‍යාව රවුමෙන් එළියේ ඉන්න අය නේ. මේ 15 දෙනා කැමති නෑ. මේ 8 දෙනා කැමති නෑ. මේ 5 දෙනාත් කැමති නෑ. එතකොට 15යි 5යි 28යි කීයද පුතේ? 28යි. 28 දෙනෙක් ඉන්නවා විද්‍යාවට කැමති නැති. හරිද? 28යි. ඊළඟට 6 වෙනි කොටස ඉංග්‍රීසි වලට කැමති නැති. ඉංග්‍රීසි වල කැමති නැති කීයක් ඉන්නවද? මේ 15 දෙනා කැමති නැහැ. මේ 7 දෙනා කැමති නැහැ. මේ 10ත් කැමති නැහැ. මේ 5ත් කැමති නැහැ. හරිද? එතකොට 15යි 20යි 30යි 37 දෙනෙක් ඉන්නා පුතේ ඉංග්‍රීසි වල කැමති නැති 37යි. ඉහත විෂයන් තුනටම කැමති නැති. එහෙම අයත් ඉන්නවද නැද්ද? කී දෙනෙක් ඉන්නවද? අර රවුම් තුනෙන් එළියේ ඉන්න 5 දෙනා ඔය විෂයන් තුනෙන් ඒකටවත් කැමති නැහැ. හරිද? 5යි. ඉහත එක් විෂයකටවත් කැමති. එක් විෂයකටවත් කැමති කිව්වහම පුතේ දැන් ඔය රවුම් ඇතුලේ ඉන්න අය ඕනම කෙනෙක් එකකට හරි කැමතිනේ. කී දෙනෙක් ඉන්නවද එකකට හරි කැමති අය? රවුම් 3 ඇතුලේ ඉන්න ඔක්කොම ගන්න ඕන. එකකට හරි කැමති කිව්වහම එකක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන් නේද? අතන 8 වෙනි එකේ කියන්නේ ඉහත විෂයන් තුනටම කැමති කියලානේ. කැමති නැති නෙවෙයි නේද? කැමති කියලා නේද අපෙන් අහන්නේ? කැමති තුනටම කැමති අය නෑනේ. තුනටම කැමති අය කීයද? තුනටම කැමති අය නෑ පුතේ 0යි. තුනටම කැමති නැති කිව්වනම් තමයි 5 එන්නේ. හරිද? තුනටම කැමති කියලා හතින. තුනටම කැමති අය මේකේ නෑ. ඇයි ඒ? මොකද ඉංග්‍රීසි විද්‍යාවයි කියන දෙන්න පුතේ කැපිලා නෑනේ. ඒ කියන්නේ ඒ දෙකටම කැමති අය කවුරුත් ඉඳලා නෑ. හරි ඒ නිසා තුනටම කැමති අය මේකේ නෑ. 0යි. ඊළඟට අහනවා ඉහත එක් විෂයකට වත් කැමති. කියනකොට ඉහත එක් විෂයකට වත් කැමති. ඉහත එක් විෂයකට වත් කැමති. එක් විෂයකට වත් කැමති කිව්වහම එක විෂයකට වෙන්න පුළුවන්, දෙකකට වෙන්න පුළුවන් නේ. දැන් තුනටම කැමති කට්ටිය නැහැ කියලා අපි දන්නවනේ. එහෙනම් ඔය රවුම් ඇතුලේ ඉන්න සියලුම දෙනා එකකට හරි කැමති. 15යි 25යි 7යි 32යි 40යි. එක් විෂයකටවත් කැමති ළමයි ඉන්නවා කී දෙනෙක්ද පුතේ? 40 දෙනෙක් ඉන්නවා. 40 දෙනෙක් ඉන්නවා. ඊළඟ 9 විෂයන් දෙකකට කැමති. දෙකකට. මේ බලන්න කී දෙනෙක් ඉන්නවද? මෙන්න මේ 8 දෙනා පුතේ ගණිතයටයි ඉංග්‍රීසි වලටයි කැමති. දෙකකටනේ. හරිද? මේ 7 දෙනා ගණිතයටයි විද්‍යාවටයි කැමති. හරිද? උච්චරයෙන් අර 15 දෙනා කැමති ගණන් වලට විතරයි, 10 දෙනා කැමති විද්‍යාවට විතරයි. එහෙනම් 8යි 7යි මේ 15 දෙනා තමයි දරුවනේ විෂයන් දෙකකට කැමති අය ඉන්නේ. 15යි. ගණිතයට හෝ ඉංග්‍රීසි වලට කැමති. ගණිතයට හෝ ඉංග්‍රීසි වලට හෝ නම් මේලය. එහෙනම් ගණන් රවුමේ විද්‍යාව රවුම ඇතුලේ ඉන්න ඔක්කොම ගන්න එපා. ඕන කීයක් එනවද? කීයක් දිනුක දාලා තිනවා 30. තරණි 30. මලින්දි 23. දැහැමි 30. අහිංසා 23. දැහැමි කාව්‍ය 30 වෙනෝරු 30.
ගණිතයට හෝ ඉංග්‍රීසි වලට කැමති. ගණිතයට හෝ ඉංග්‍රීසි වලට කැමති. එතකොට ගණිතයට හෝ ඉංග්‍රීසි වලට කැමති නම් ගණිතය හෝ ඉංග්‍රීසි වලට කැමති නම් ගණිතේ රවුමේ ඉංග්‍රීසි රවුම ඇතුලේ ඉන්න ඔක්කොමනේ පුතා. ගණිතේ රවුමේ ඉංග්‍රීසි රවුම ඇතුලේ ඉන්න ඔක්කොම. මෙන්න මේ රවුම ඇතුලේ ඉන්න කට්ටිය. කීයක් ඉන්නවද? 15ටයි 23යි 23යි 7යි කීයද? 30ක් ඉන්නවා. එහෙනම් පිළිතුර වෙන්නේ 15 ධන 8 ධන 7 මම මේ කෑලි ලියන්නේ තොර ප්‍රදේශ ටික අඳුර ගන්න ලේසි නිසා. ඊළඟට 11 ගණිතයට හෝ විද්‍යාවට කැමති. කීයක් ඉන්නවද? එතනදි ගන්න ඕන පුතේ ගණිතේ රවුමයි විද්‍යාව රවුමයි ඔක්කොම ගන්න ඕන. මේ ගණිතේ රවුම මේක විද්‍යාව රවුම. ඔය රවුම් දෙක ඇතුලේ ඉන්න ඔක්කොම. එතනදි කීයක් එනවද පුතේ? එතනදී අපට ලැබෙනවා 40. 40. ඊළඟට අහනවා විද්‍යාවට සහ ඉංග්‍රීසි වලට කැමති. විද්‍යාවට සහ ඉංග්‍රීසි වලට කැමති කීයද? ඒ විෂයන් දෙකටම කැමති අය මෙතන නෑ පුතේ. හරිද? නෑ. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. අද ඒ කුලක දෙක මොන කුලක දෙකක්ද? ඉංග්‍රීසි කුලකයයි විද්‍යාව කුලකයයි. ඔකට අපි කුලකවලදී නමක් කියනවා. දිනුක දාන බහිෂ්කාරයි කියලා. බහිෂ්කාර තියෙන්නේ දිනුක සම්භාවිතාවේ. නේද? පොදු අවයව නැති ඒවා. මේවට කියන්නේ වියුක්ත කුලක දිනුත් ඇයිලා කට්ටිය වියුක්ත කුලක. හොඳයි කුලකයි සම්භාවිතාවයි පටලවා ගන්න අවශ්‍ය නැහැ. වියුක්ත කුලක කියලා ගොඩක් දරුවෝ දානවා. හරි. ඡේදනයක් නැත්තම් පුතේ පොදු අවයව නැත්තම් ඒවට අපි කියනවා වියුක්ත කුලක කියලා. හරිද? හොඳයි. දැන් එහෙනම් ඔන්න ප්‍රදේශ හඳුනා ගත්තා. right. දාගන්න පුතාලා ඊළඟට මාතෘකාවක් කුලක තුනක් සහිත වෙන්රූප සටහන් වල දත්ත ඇතුළත් කිරීම. හරි දත්ත ඇතුළත් කිරීම. හොඳයි දැන් අපි මේ යටතේ එහෙනම් සරල උදාහරණ කිහිපයකින් වැඩේ පටන් ගනිමු. හරිද? දාගන්න උදාහරණයක් මේ විදිහට එක්තරා පාසලක සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 50කගෙන් විද්‍යාව ගණිතය හා ඉංග්‍රීසි සමත් වූ ශිෂ්‍ය සංඛ්‍යා පහත දැක්වේ. හරි එහෙම මේ විදිහට ඉතරු ලකුණු කිහිපයක් යටතේ හරි මුලින්ම කියන ගණිතය සමත් 32යි. ගණිතය සමත් සිසුන් 32යි. විද්‍යාව සමත් සිසුන් 33යි.
විද්‍යාව සමත් සිසුන් 33යි. ඉංග්‍රීසි සමත් සිසුන් 17යි. ගණිතය හා විද්‍යාව සමත් සිසුන් 18යි. ගණිතය හා විද්‍යාව සමත් සිසුන් 18යි. විද්‍යාව හා ඉංග්‍රීසි සමත් සිසුන් 13යි. ඉංග්‍රීසි හා ගණිතය සමත් සිසුන් 12යි. ඉංග්‍රීසි හා ගණිතය සමත් සිසුන් 12යි. මෙම විෂයන් තුනම සමත් සිසුන් 10යි. හරිද? right. අපි ඉස්සරහෙන් වෙන් රූප සටහනකුත් දෙනවා. හරිද? දීලා අපි මේක දාමු ගණිතය සමත් මේක දාමු විද්‍යාව සමත් මේ රවුමට ගමු පුතේ ඉංග්‍රීසි සමත්. හරි. පළවෙනි කොටසේ කියනවා එක දැන් ඒ කියලා ගමු. දී ඇති වෙන් රූප සටහනේ ඉහත තොරතුරු ඇතුළත් කරන්න. ඉහත තොරතුරු ඇතුළත් කරන්න. B කොටසේ අංක 1 එක් විෂයක්වත් සමත් නොවූ ඉහතේ වෙනදේ එක් විෂයක්වත් සමත් නොවූ සිසුන් ගණන කීයද? ඊට පස්සේ දෙක ගණිතය පමණක් සමත් සිසුන් ගණන කීයද? අහනවා ගණිතය හා විද්‍යාව පමණක් සමත් සිසුන් ගණන කීයද? ගණිතය හා විද්‍යාව පමණක් සමත් සිසුන් ගණන කීයද? හොඳයි. දැන් අපි සුළු වෙලාවක්
අරගෙන බලමු දැන් ඔයාලට දැන් මේක පුරවන්න පුළුවන්ද කියලා. මොකද කුලක දෙකක් ආශ්‍රිත ඒව ඔයගොල්ලෝ 10 දී දැන් සම්පූර්ණ කරලා තියෙනවනේ. තොරතුරු ඇතුළත් කළා. මේ ටිකත් ඔයගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවද කියලා බලන්න මම සුළු වේලාවක් දෙන්නම්. හරි ඊට පස්සේ අපි කොහොමද මේක ඇතුළත් කරන්න කියන එක බලමු. හරි. එතකොට දැන් ගණිතය සමස්සිසුන් 32යි කිව්වහම ඒ 32 පුතේ ගණිතය සම්පූර්ණ රවුමේ තියෙන ඔය කොටස් හතරටමනේ. කොටස් හතර කියන්නේ මෙතන කොටසයි මෙතන කොටසයි මෙතන කොටසයි මෙතන කොටසයි. ඒ නිසා ඒ 32 ඒ කෑලි හතරටම බෙදා දෙන පරමාර්ථයෙන් 32 අපි දානවා ඒ ගණිතය කියන රවුම උඩ. ඒතර විද්‍යාව 35ත් ඒ විදිහයි, ඉංග්‍රීසි 17ත් ඒ විදිහයි. දැන් ඊළඟට කියනවා ගණිතය හා විද්‍යාව සමස්සිසුන් 18යි. එතකොට දැන් මේ 18 දෙනා බෙදන්න ඕන මේ කොටස් දෙකට නිසා මේ කොටස් දෙකට නිසා මේ කොටස් දෙකට නිසා අපි මේ 18ත් පුතේ මැද්දෙන් ඊට උඩ ලියා ගන්නවා කොටස් දෙකට බෙදලා දෙන්න. හරිද? right. එතකොට විද්‍යාව 33යි නේ. 33. ගණිතය 32යි විද්‍යාව 33යි. right. එතකොට විද්‍යාව හා ඉංග්‍රීසි 13යි. විද්‍යාව සහ ඉංග්‍රීසි කියලා කියන්නේ පුතේ මෙතනනේ. මෙන්න මේ ටිකනේ. ගණිත ඉංග්‍රීසි සහ විද්‍යාව වෙන්න මේ ටික. ඉංග්‍රීසි සහ විද්‍යාව. අන්න ඒ 13 දෙනා කෑලි දෙකකට බෙදෙන්න ඕන නිසා අපි පුතේ ඒ 13ත් ලියනවා මෙන්න මෙතනින්. මෙතනින් 13 ලියනවා. පස්සේ අපි ඔය එක තැනකට අපිට තොරතුරක් දාගත්තොත් ඊටු ටික කම්ප්ලීට් කරන්න පුළුවන්. ඊළඟට කියනවා ඉංග්‍රීසි සහ ගණිතය 12යි. ඒතකොට ඉංග්‍රීසි සහ ගණිතය කියන්නේ පුතේ මෙන්න මේ ටික. ඉංග්‍රීසි සහ ගණිතය කියන්නේ මේ ටික. හරිද? එතනට 12යි. එතනට 12යි. එහෙනම් අපි ඒ 12යි එතනට දානවා. බෙදලා දෙන්න අර දෙන්නට පස්සේ. දැන් අපිට බලමු අන්තිම එකෙන් බලවන්ද කියලා. තුනම සමත් 10 දෙනයි. තුනම සමත් 10 දෙනා නම් උතේ තුනම සමත් ප්‍රදේශයේ ඔයගොල්ලොන්ට පේනවා මෙන්න මෙතන 10යි. ඔන්න දැන් අපි අතුලට දැම්ම 10යි. එතනට 10 නම් දරුවනේ 18න් 10ක් ගියහම මෙතනට 8යි. 13න් 10ක් ගියහම මෙතනට 3යි. 12න් 10ක් ගියහම මෙතනට 2යි. දැන් ඔන්න ඒ ටික පුරව ගත්තා නම් ගණිතයේ සමත් සම්පූර්ණ රවුමේ 32ක් ඉන්නවා. 10යි 8යි 18යි 18යි 2යි 20යි මෙතනට කීයද පුතේ 12යි. විද්‍යාව සමත් 33ක් ඉන්නවා. 10යි 8යි 18යි 3යි 21යි. නම් මෙතනට 12යි. 12යි නේද? හරිනේ? ඊට පස්සේ ඉංග්‍රීසි 17යිනේ. 10යි 3යි 13යි 2යි 15යි 15යි 2යි 17යි මෙතනට 2.
දැන් ඔක්කොම ළමයි කී දෙනෙක් ඉන්නවයි කියලාද පුතේ කිව්වේ? ඔක්කොම ළමයි ඉන්නවා කිව්වා 50ක් නේ. සිසුන් 50 දෙනෙක්. එහෙනම් සිසුන් 50 දෙනා කියන්නේ පුතේ සම්පූර්ණ වෙන් රූප සටහනමනේ. 50 කියන්නේ ඒක එතනින් දාගන්න. දැන් ඔයාලට පුළුවන් ඔය ඇතුලේ ඉන්න ටික ගණන් කරලා ගත්තොත් විද්‍යාව රවුමේ 33යි 12යි 45යි 49යි. පුතේ එළියට කීයක් එන්න ඕනද? එළියට කීයක් එන්න ඕනද? ඔක්කොම 50යිනේ නේ. එළියට එන්න ඕනේ එකයි. එළියට එන්න ඕනේ එකයි. හරියටම ඔයගොල්ලෝ පිරෙව්වද මේක? හරියටම පිරෙව්වද? ඔව් very good. අර ක්‍රමයේ ගියා දෙන්නේ නැතුව තමන් තනියම මේක පුරව ගත්තා නම් ඒක හොඳ දක්ෂතාවයක් ඈ. හරි. පළවෙනි කොටස. එක් විෂයක්වත් සමත් නොවු සිසුන් ගාන කීයද පුතේ? කීයද? එක්කෙනයි. එළියේ ඉන්නේ. එකයි. ඊළඟට අහනවා ගණිතය පමණක් සමත් සිසුන් ගාන කීයද? 12 දෙනයි. මේ 12නේ. ඊට පස්සේ ගණිතය හා විද්‍යාව පමණක්. කීයද නේද? ගණිතය හා විද්‍යාව පමණක් කිව්වාම මෙන්න මේ ටික. මේ ප්‍රදේශය 8 දෙනයි. 8 දෙනයි. හරිනේ. 8යි. හොඳයි. එහෙනම් තව එක ගානක් බලලා අපි ඊළඟට මේ යන ක්‍රමවේදය පොඩ්ඩක් වෙනස් කරන්නයි සූදානම් වෙන්නේ. හොඳයි. මෙන්න මේ විදිහට පුතේ තොරතුරු වචන වලින් දෙන්න නැතුව සංකේත වලිනුත් දෙන්න පුළුවන් අවස්ථාවක් තමයි අපි ඊළඟට එන්න හදන්නේ. දෙවෙනි ගාන දාගන්න අපි මේක උදාහරණ අංක 1 විදිහටනේ ගත්තේ. අංක 2 A B හා C කුලක ඇසුරෙන් වූ පහත දැක්වෙන තොරතුරු දී ඇති වෙන් රූප සටහනේ ඇතුළත් කරන්න. වෙන් රූපේ ඇතුළත් කරන්න. පුතා වෙන් රූපය තියෙනවා මෙහෙම. ඕක ඇතුළත් කරන්න ඕන දෙන ගත්ත ටික. හරිය? මේක A, මේක B, මේක C. ඊට තියෙන තොරතුරු තමයි පුතේ n සර්වත්‍ර කුලකය සමානයි 120යි. NA සමානයි 67යි. NB සමානයි 35යි. NB සමානයි 35යි. NC සමානයි 40යි. N A ඡේදනය B ඡේදනය C සමානයි 10යි. N A ඡේදනය B සමානයි 15යි. N A ඡේදනය C සමානයි 12යි. N B ඡේදනය C සමානයි 13යි. අනේ ඔය ටික තමයි ඇතුළත් කරන්න තියෙන්නේ. ඊළඟට කියනවා වෙන් රූපයේ ඇසුරින් එක N A මේලය B මේලය C දෙක N A මේලය B මේලය C dash තුන
N A ඡේදනය B ඡේදනය C dash අතර N A මේලය B ඡේදනය C dash හරි පහ N A ඡේදනය B මේලය C බලමු දැන් ඔය විදිහට තිබ්බොතින් ප්‍රදේශ හඳුනා ගැනීමේ හැකියාව තියෙනවද කියන කාරණය තමයි දැන් මම උතනදී බලන්නේ. පොඩි උත්සාහයක් අරගෙන අපි ඊට පස්සේ සාකච්ඡා කරමු. අපි බලමු මේ දත්ත ටික අන්තර්ගත කරන්න මුලින්ම කියනවා n සර්වත්‍ර කුලක 120යි. ඒතකොට n සර්වත්‍ර කුලක 120 නම් දරුවෝ මෙතන කොටුව මත තමයි 120 අපි දාන්නේ. හරිද? සර්වත්‍ර කුලකය කියන එකත් ලකුණු කරගන්න. ඊළඟට n a 67යි. එතකොට 67 කියන්නේ ඒ කුලකයේ තියෙන සියලුම අවයව ප්‍රමාණය නිසා 67 ඒ රවුම මත ලියා ගන්නවා. n b 35යි. n b 35යි. එතකොට 35 මෙතනින් ලියනවා. ඊළඟට n c 40යි. 40 මෙතනින් ලියනවා. n a ඡේදනය b ඡේදනය c 10යි. ඒ කියන්නේ පුතේ තුන් දෙනාටම අයිති ප්‍රදේශය 10යි. n a ඡේදනය b 15යි. එතකොට දැන් a ඡේදනය b 15 කිව්වම ඔයාලා දන්නවා a ඡේදනය b ට දරුවනේ මේ කෑල්ලයි දෙකම අයිති. දැන් 15න් 10ක් අපි දාලානේ තියෙන්නේ පුතේ තුන් දෙනාටම අයිති ටිකට. එහෙනම් උඩට දාන්න ඕන පමණක් ටිකට ඉතුරු ටික. එහෙනම් මෙතෙන් දෙන්න ඕන කීයද පුතේ? 5යි. n a ඡේදනය b 15 නම් එතෙන්ට එන්නේ කීයද? 5යි. ඊළඟට n a ඡේදනය c 12යි. ඒ ඡේදනය c කියන්නේ පුතා මේ ටික. ඒ 12න් 10ක් ගිහින් තිනවා එක කෑල්ලකට. එහෙනම් ඉතුරු කෑල්ලට එන්නේ පුතේ දෙකනේ. එතන දෙක. ඊට n b ඡේදනය c කීයද පුතේ? 13යි. එහෙනම් මෙතන 10ක් ගියා නම් මෙතනට එන්නේ 3යි. දැන් ඉතුරු ටිකක් පුරවන්න පුළුවන්. ඒ රවුමේ 67ක් ඉන්න නිසා ඒට පමණක් අයිති කීයක් එනවද ළමයි? 10යි 5යි 15යි 2යි 17යි. කීයක් එන්න ඕනද? 50ක් එන්න ඕන. ඊට පමණක් අයිති 10යි 5යි 15යි 3යි 18යි. 35ක් එන්න නම් තව 17ක් අඩුයි. ඊට පමණක් 10යි 3යි 13යි 2යි 15යි 40ක් වෙන්න නම් තව 25ක් අඩුයි. දැන් රවුන්ඩ් ටික ඇතුලේ තියෙන ඒව බලලා මට කියන්න ඔය තුනෙන් එළියට කීයක් එන්න ඕනද? උඩට බහින්ද නැති. ඔව් 67යි 17යි 17යි 84යි 84යි 3යි 87යි 87යි 25යි 112යි. එහෙනම් එළියට එන්න ඕන පුතේ 120න් 112ක් ගියාම 8යි. අන්න දැන් ඒ ටික හරියි. දැන් මට මුලින්ම කියන්න එහෙනම් ඔය අහලා තියෙන පළවෙනි ප්‍රශ්නට උත්තරය A මේලය B මේලය C. ඒ කියන්නේ පුතේ රවුන්ඩ් තුන ඇතුලේ ඉන්න සියලුම දෙනා කීයද? 112යි. දැන් අපි ගණන් කරානේ 112. 112යි. n A මේලය B මේලය C dash 8යි. ඒකට අයිති නැති ටික 8යි ලියන්න ටික. අන්න කියනවා n A ඡේදනය B ඡේදනය C dash. හොඳට බලන්නකෝ. ඔන්න පුතේ A ඡේදනය B කියන්නේ මේ ටිකනේ. මේ ටික. A ඡේදනය B කියන්නේ මේ ටික. හරියද? ඊළඟට C dash. C dash කියලා කියන්නේ
C' කියන්නේ සීට අයිති නැති ටිකනේ. එළිය ටික. C රවුමෙන් එළිය ටික. C රවුමෙන් එළිය ටික. දල වශයෙන් මම පාඩක දානවා C රවුමෙන් එළිය ටික. දැන් ඔයාලට පේනවද මං කහ පාටින් පාට කරපු ටිකෙයි දම් පාටින් පාට කරපු ටිකෙයි ඒ දෙන්නගේම පොදු ටික ආවේ මෙන්න මේ ටික නේද? ඡේදනයේනේ මැද්දේ තියෙන්නේ. ඒ දෙන්නගේ පොදු ටික නේද අහන්නේ. ඒ දෙන්නගේ පොදු ටික නේද අහන්නේ. පොදු ටික නම් පුතේ ඔන්න ඔය 5 දෙනා ඉන්න ටික විතරයි. පොදු ටික නම් 5 දෙනා ඉන්න ටික විතරයි. තේරුණාද? මොකද මෙතන තියෙන්නේ ඡේදන ලකුණ. මෙතන තියෙන්නේ ඡේදන ලකුණ. ඡේදන ලකුණ නම් අපි ඒ ඡේදනය බීට අයිති ටිකෙයි සීට අයිති නැති ටිකෙයි පොදු ටික තමයි ගන්න ඕන. පොදු ටික. එහෙනම් පොදු ටික කීයක් එනවද පුතේ? 5යි එන්නේ. පොදු ටික එන්නේ 5යි. අන්න ඒ විදිහට මුලින් ප්‍රදේශය හරියට හඳුනාගෙන තමයි දරුවනේ අපි පිළිතුර දාන්න ඕනේ. තේරුණාද? ප්‍රදේශය හරියට හඳුනාගෙන පිළිතුර දාන්න. හරිනේ? ඒක හරි. ඊළඟට n a මේලය b ඡේදනය c' a මේලය b එක්ක c' ගේ ඡේදනය ගන්න. a මේලය b එක්ක ඡේදනය c' කීයක් එනවද? a මේලය b එක්ක ඡේදනය c'. මට නිවැරදි පිළිතුරු ලැබෙනවා කිහිප දිනකින්. ඔව් 72 තියෙනවා 67 තියෙනවා කොයි එකද හරි. පුතේ දැන් ඉස්සෙල්ලා අපි ගත්ත විදිහට A මේලය B කිව්වොත් මේලය කිව්වොත් ඔක්කොමනේ පුතා. මේලය කිව්වොත් ඔක්කොම. ඔන්න ගත්තා. මේලය කිව්වොත් ඔක්කොම. හරිද? ඔය A මේලය B. ඊළඟට C'. C' කිව්වොත් Cට අයිති නැති ටිකනේ. Cට අයිති නැති ටික. ඔන්න Cට අයිති නැති ටික. Cට අයිති නැති ටික. දැන් එතකොට මැද්දේ තියෙන්නේ ඒ දෙන්නගේ ඡේදනයනේ. මැද්දේ තියෙන්නේ ඒ දෙන්නගේ ඡේදනය නම් පොදු ටික. ඒතර ඔයගොල්ලෝට පේනවා ඔය කහ පාටින් පාට කරපු සහ ඉරි වලින් වර්ණ ගැන්වෙච්ච කොටස් වල පොදු ටික තමයි මෙන්න මේ 50යි මෙන්න මේ 5යි මෙන්න මේ 17යි. හරිද? එතකොට 50යි 5යි 17යි තමයි පුතේ ඔය කියන ප්‍රදේශයට අයිති වෙන්නේ. අපි එහෙනම් මේ ටික පුතේ අතන එකතුවක් විදියට දාන්න. 50යි 5යි 17යි කීයද? 72යි. ඊළඟට අහනවා n a මේලය b හරි යට එක නේද අපි දැන් කළේ තණ්ඩ පහවනේ මෙතන එන්නේ 50යි 5යි 17යි 72යි ඊළඟට n a ඡේදනය b මේලය c ඒ ඡේදනය b මේලය c කිය දෙන්නේ සමහරු දානවා 45 සමහරු දානවා 15 45ද 15ද දැන් ඒකත් බලමුකෝ කො පුතා ඒ ඡේදනය b මෙන්න ඒ ඡේදනය b ඔන්න ඒ ඡේදනය b ඊළඟට c කෝ c අපි පාටකින් පාට කරමු නේද මෙන්න c ඔන්න c ඔන්න c අහන්නේ දැන් අහන්නේ ඔය ටිකේ මේලේනේ පුතේ මේලය මැද්දේ තියෙන මේලය නම් ඔක්කොම ටික ගන්න ඕන මේලය නම් ඔක්කොම ගන්න ඕන ඔක්කොම කියන්නේ 5යි ෆ්‍රීරවුම ඇතුලේ ඉන්න 40 දෙනාමයි එතකොට 40යි 5යි කීයද 45 හරි නේද කොහොම 45ක් එන්නේ මෙතන 5යි ෆ්‍රීරවුම ඇතුලේ ඉන්න ඔක්කොම දෙනයි හොඳයි දැන් ඒකත් ගැටලුවක් නෑ නේද මේවා හරියටම උදේ ටක්කිට මුලුට දාගන්න අපි විභාග ගැටළු වලට යන්නේ මේ ඔක්කොම තමන් හරි ගියාට පස්සේ තමයි හරි දැන් ඔන්න ඊට වැඩිය වෙනස් ස්වරූපයකින් මේ වෙන් රූප සටහන පුරවන්න වෙන විදිහ ගානක් තමයි මම ඊළඟ ගාන විදිහට ඕගොල්ලොන්ට දෙන්න හදන්නේ උදාහරණයක් තුන යටතේ තුන දෙමු මේ විදිහට ක්‍රීඩා සමාජයක සාමාජිකයින් 58ක් සිටිදී
සාමාජිකයින් 58ක් සිටිති. 58ක් ඉන්නවා. ඔවුන්ගෙන් 5 දෙනෙක් පාපන්දු පමණක්ද 11 දෙනෙක් ටෙනිස් පමණක්ද 6 දෙනෙක් රගර් පමණක්ද ක්‍රීඩා කරති. පාපන්දු සහ ටෙනිස් ක්‍රීඩා කරන සාමාජිකයින් ගණන 12ද 12 පාපන්දු හා රගර් ක්‍රීඩා කරන ගණන 18ද ටෙනිස් හා රගර් ක්‍රීඩා කරන ගණන 17ද වේ. හරි. පළවෙනි කොටස ක්‍රීඩා තුනටම සහභාගී වන ගණන X ලෙසගෙන ඉහත තොරතුරු වෙන් රූප සටහනක ඇතුළත් කර X හොයන්න. මෙවැනි ගාන ටිකක් වෙනස් ගාන. 2 හරි මේක වරන්න පිළ දාගන්න. පාපන්දු පීඩා කරන ගණන 25ක් ලෙස ගන්න. 2 මෙම ක්‍රීඩා තුනෙන් එක් ක්‍රීඩාවක්වත් නොකරන සාමාජිකයින් ගණන කීයද? ඊට පස්සේ 3
මින් ක්‍රීඩා දෙකකටවත් සහභාගී වන ක්‍රීඩකයින් ගණන කීයද? ඔන්න ඔයගොල්ලන්ට අලුත් විදිය ගානක්. හරිද? වෙන රූප සටහනේ කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. වෙන රූප සටහන අර විදිහටමයි. ක්‍රීඩා තුන පාපන්දු ටෙනිස් රගර්. හොඳයි. සුළු වෙලාවක් කරගෙන අපි උත්සාහයක් දරමු වෙන රූප සටහන සම්පූර්ණ කරලා x වලාගේ සොයාගෙන මේ උත්තර ටික ලියන්නනේ. හොඳයි. දැන් දරුවනේ මේ කියලා තියෙන තොරතුරු ටික අපි සටහන් කරගත්ත දෙයින් ඔක්කොම සමාජිකයෝ 58යි. 5 දෙනෙක් පාපන්දු විතරයි. 11 දෙනෙක් ටෙනිස් විතරයි. 6 දෙනෙක් රගර් විතරයි. හරිද? පාපන්දු සහ ටෙනිස් ක්‍රීඩා කරන සමාජිකයෝ ගාන 12යි. පාපන්දු සහ ටෙනිස් කිව්වහම මේ 12 මෙතනට දාන්න ඕනේ, මේ තැන් දෙකට බෙදා දෙන්න. හරිද? ඊළඟට දැන් තරණිලා සහන්ලා ගෙම්රිලා මලේසියාට උත්තරේ දානවා කීයද කියලා අපි බලමු මේක හරිද කියලා. ඊට පස්සේ කියනවා පාපන්දු සහ ටෙනිස් 12යි, පාපන්දු හා රගර් 18යි. තොරේ 18 පුතේ පාපන්දු හා රගර් කොටස් දෙකට බෙදා දෙන්න අපි ඉතින් ලියමු 18. ටෙනිස් හා රගර් ක්‍රීඩා කරන 17යි. ටෙනිස් හා රගර් ක්‍රීඩා කරන 17යි. ඔන්න ඔතන 17. දැන් එහෙනම් අපි ක්‍රීඩා තුනම කරන ගාන x කියලා ගත්තොත් මෙතන x. හරිනේ? මෙතන x. මම ඒක වෙන පාඩකින් සටහන් කරන්නම්. එතන x නම් ඉතුරු ප්‍රදේශ ටික ගත හැකි පුතේ මෙතන 12 රින x. මෙතන 17 රින x. මෙතන 18 රින x. පිළිගන්නවද? ඔව්. ඊළඟට දැන් ගානේ දුන්නා පාපන්දු ක්‍රීඩා කරන ගාන 25ක් කියලා ගන්න කියලා. ඒ කියන්නේ මේ රවුම 25ක් ඔක්කොම ඉන්න ඕන. දැන් ඉතින් සමීකරණයක් ගොඩනගත හැකිනේ දරුවනේ. එතකොට 25 හැදෙන්නේ මේ විදිහට 12 රින x එකතු කිරීම x එකතු කිරීම 18 රින x එකතු කිරීම 5 සමානයි 25යි. හරිද? හරිද? right. එතකොට දැන් මෙතනදී රින x ධන x කැපෙනවා. ඒ පාපන්දු රවුම තමයි පුතේ එක්කව කරේ හොඳේ. කැපිලා 18යි 12යි 30යි 30යි 5යි 35යි. එතන අපිට එනවා 35 රින x සමානයි 25යි. 35න් x අඩු කරා 25 නම් x 10ක් වෙන්න බෑනේ. x 10යි දරුවනේ. x 10යි. නෝන x වලගේ හොයාගත්තා. ඊට පස්සේ දැන් අපෙන් අහනවා මෙම ක්‍රීඩා තුනෙන් එක් ක්‍රීඩාවක් වත් නොකරන සමාජිකයන් ගාන කීයද? දැන් මෙතනදී ඔයාලට සිද්ධ වෙනවා ඔය රවුම් ඇතුලේ ඉන්න සංඛ්‍යා ටික පුතේ හොයාගන්න. ඒකට ආපහු වෙන රූප සටහන අඳින්න. ආයි වෙන රූප සටහනක් අඳින්න. මම මෙතනම මේක මකලා මම මේ සටහන් ටික දාගන්න. ඕගොල්ලෝ ආපහු වෙන රූප සටහන අඳින්න. එඳලා ඒ තොරතුරු ටික ඇතුළත් කරගන්න දැන් සංඛ්‍යාවලින්. හරිද? දැන් සංඛ්‍යාවලින් ඇතුළත් කරගන්න අපි දන්නවා දැන් තුනම ක්‍රීඩා කරන ගාන 10යි. නේද? එහෙනම් මෙතන 2යි 12න් 10ක් අඩු වුණාම මෙතන 7යි මෙතන 8යි ඔහොම නෙන්නේ.
හරි එහෙනම් අපිට එනවා රවුම් ඇතුලේ 25යි 25යි 11යි 36යි කියා කියලාද රවුම් ඇතුලේ ඔක්කොම 36යි 42යි 42යි 7යි 49යි රවුම් ඇතුලේ 49යි ඔක්කොම 58ක් ඉන්න නිසා එළියට එන්න ඕන පුතේ කීයක්ද 9ක් එන්න ඕනනේ 9ක් එන්න ඕන එහෙනම් එක් ක්‍රීඩාවක්වත් නොකරන ඔය ක්‍රීඩා තුනෙන් සමාජිකයන් ගාන කීයද පුතේ 9යි සමාජිකයෝ ගාන කීයද 9යි ඒක පැහැදිලිද ඒක පැහැදිලිද ඔව් ඊළඟට අහනවා මින් ක්‍රීඩා දෙකකට වත් සහභාගී වන ක්‍රීඩකයින් ගාන කීයක් එන්න ඕනද දෙකකට වත් කවීෂ දානවා පිළිතුරක් අවිංගා දැම්මා මලේෂි දැම්මා දැහැමි කාව්‍ය දැම්මා 17 පසිදු දැම්මා 49ක් පසිදු බොහොම හොඳයි කොහොම කරොත් පුතේ ශෝක් දෙකකට වත් කිව්වහම ක්‍රීඩා දෙකක් හෝ ඊට වඩා පුතේ වැඩි වෙන්න පුළුවන් දෙකකට වත් මේ 7 දෙනා ටෙනිස් සහ රගර් පමණයි මේ දෙන්නා පාපන්දු සහ ටෙනිස් පමණයි දෙකක් තියෙනවනේ මේ 8 දෙනා පාපන්දු සහ රගර් පමණයි මේ 10 දෙනා තුනම කරනවා එතකොට දෙකක් වත් කිව්වහම පුතේ තුනම කරන අයතයි තියෙන්නේ එහෙනම් ඔය පාඩ කරපු ටිකනේ ඉන්නේ කීයක් එනවද එතන 10යි 2යි 8යි 7යි පිළිතුර 27යි කොම දරුවෝ නිවැරදිව දැම්මා එක දරුවෙක් හැරෙන්න හරිද රයිට් දෙන්නෙක් හැරෙන්න හොඳයි ඔන්න දැන් මම හිතන්නේ මේ ආකාරයේ ගැටලුවකට ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා දැන් අපි යන්න හදන්නේ ඊළඟට දරුවනේ ඔයාලගේ නිබන්ධනයේ තියෙන ගැටලු කිහිපයකට විභාග කරන්න 20 වෙනි ගානේ තියෙන්නේ ගණිත සම්මන්ත්‍රණයකට පැමිණි සිසුන් 100කගෙන් 5කට කවකටු පෙට්ටිද ලඝු පොත්ද ප්‍රස්ථාර කොළද තිබිණි. තුනම දිවිච්ච ගාන දීලා තියෙනවා. 46කට කවකටු පෙට්ටිද 30කට ලඝු පොත්ද 18කට කවකටු පෙට්ටි හා ප්‍රස්ථාර කොළද 7කට ලඝු පොත් හා ප්‍රස්ථාර කොළද 17කට ප්‍රස්ථාර කොළ පමණක්ද තිබුණේ. 16කට මේ එක් වර්ගයක්වත් නොතිබිණි නම් වර්ග දෙකක් පමණක් තිබුණු සිසුන් ගණන සොයන්න. හරිද? ඉතින් ගාන බැලූ බැල්මට අපිට පේනවා එහෙම සංකීර්ණ භාවයක් නැහැ කියන එක. හරි ඉතින් රවුන්ඩ් තුන එන්නේ සාමාන්‍ය විදිහටම අපි දැන් මෙතෙක් වෙලා කරපු සම්මත ක්‍රමයටම තමයි. ඒ නිසා Tamanට මම හිතනවා මේ ගැටලුව ඊටාම පහසුවෙන් කරගන්න පුළුවන් වේවි කියලා. හරි. හොඳයි. පටන් ගන්නකෝ. මෙතනදී අපි බලමු සිසුන් 100කගෙන් කීයකටද අවකටු පෙට්ටි තියෙන්නේ 5කට 5කට ඔය වර්ග තුනම තියෙනවා මොනවද වර්ග තුන අවකටු පෙට්ටි ඊළඟට ලඝු පොත් ඊළඟට ප්‍රස්ථාර කොළ හරිද 5 දෙනෙකුට ඔය වර්ග තුනම තියෙනවා ඔන්න 46කට කවකටු පෙට්ටිද 46 දෙනෙක්ට කවකටු පෙට්ටි හරිද 30කට ලඝු පොත්ද 30කට ලඝු පොත්ද
18කට කවකටු පෙට්ටි හා ප්‍රස්ථාර කොළද දැන් 18කට කවකටු පෙට්ටි හා ප්‍රස්ථාර කොළ කිව්වහම පුතේ එතනට කවකටු පෙට්ටි හා ප්‍රස්ථාර කොළ කියන්නේ මේ ටිකනේ. මේ ටිකනේ. කවකටු පෙට්ටි හා ප්‍රස්ථාර කොළ කියන්නේ මේ ටික. එතකොට අපිට පුළුවන් ඒ ඉතුරු ටික දාගන්න කීයද 13යි මෙතන 13යි පයි 18 7කට ලඝු පොත් හා ප්‍රස්ථාර කොළද 7කට ලඝු පොත් හා ප්‍රස්ථාර කොළ. එතකොට 7 කියන්නේ පුතේ මෙතන 5යි මෙතන 2යි එකතු වෙලානේ 7 හැදෙන්නේ නේද? ඒ නිසා එතනට 2 දාගන්න. 7කට ලඝු පොත් හා ප්‍රස්ථාර කොළද 17කට ප්‍රස්ථාර කොළ පමණක්ද තිබුණේ 17කට ප්‍රස්ථාර කොළ පමණක්ද තිබුණේ. හරිද? 17කට ප්‍රස්ථාර කොළ පමණක්ද තිබුණේ. 16කට මේ එක් වර්ගයක්වත් නොතිබිනි නම් 16කට මේ එකම වර්ගයක්වත් තිබිලා නැහැ. සෙමිනාර් වලට ඉතින් වෙන වෙන අදහස් වලින් එන ඉලන්දාරිත් ඉන්නවනේ නේද? වර්ග දෙකක් පමණක් තිබුණු සිසුන් ගණන සොයන්න කියලායි පුතේ අපිට කියන්නේ. වර්ග දෙකක් පමණක් තිබුණු සිසුන් ගණන සොයන්නලු. හරිද? දැන් මෙතනදී ඔක්කොම ළමයි 100ක් ඇවිල්ලා තියෙනවා. එතන 100ක් අපි ඔන්න දාගත්තා. හරිද? එකක් දාගත්තා. ඔයාලට ඉතුරු ටික පුරවන්න පුළුවන් වුණාද? වර්ග දෙකක් පමණක් තිබුණු සිසුන් ගණන නම් පුතේ මෙන්න මේ ටිකයි. මේක පාට කරලා පෙන්නන්න. මෙන්න මේ ප්‍රදේශයයි මේ ප්‍රදේශයයි මේ ප්‍රදේශයයිනේ. උත්තරේ කීයක් ආවද? ඔබන් අපේ දක්ෂ දරුවෝ. උත්තරේ තාම මට පේන්නේ නැහැ. කල්පනා කරන්න හොඳට කල්පනා කරන්න. හොඳට කල්පනා කරන්න. මොකද කියන්නේ? මං හදන්නද? ඔයගොල්ලෝ මුලින්ම දරුවනේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන මට ඒකට උත්තර දෙන්න. මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේ පාඩ කරන ටිකට කීයක් එනවද? පාඩ කරන ටිකට කීයක් එනවද? බලමු දැන් ඔයගොල්ලෝගේ උත්තර හරිද කියලා. පුතේ දැන් මෙන්න මෙහෙම කල්පනා කරන්නකෝ. ඕකේ දැන් කවකටු පෙට්ටි කියන රවුමේ 46ක් ඉන්නවනේ. කවකටු පෙට්ටි කියන රවුමේ 46ක් ඉන්නවා. හරිද? ඒ කියන්නේ මෙතන 46යි. ඔන්න දැන් මම ඒක පාට කරනවා. එතන 46යි. හරිද? එතන 46යි. ඒකේ කතන්දරයක් නැහැනේ 46 කියලා දීලා තියෙනවානේ. ඊට පස්සේ පුතා මෙතන දෙකක් ඉන්නවා. 46යි 2යි 48යි. හරිද? 48යි. මෙතන 17ක් ඉන්නවා. 48යි 17යි කීයද පුතේ? 65යි. හරිද? 65යි එළියේ 16ක් ඉන්නවා.
65 16 81. 81 නේ 65 16 81. එහෙනම් ඉතුරු උනේ එක තැනයිනේ. ඔක්කොම 100යිනේ. එහෙනම් එතනට කීයක් එන්න ඕනද පුතේ? එතනට එන්න ඕනේ නම් එතනට 19ක් එන්න ඕන. එතනට 19ක් එන්න ඕන. පැහැදිලිද මං කියන එක? ඔය පාඩ කරපු ටිකේ ඔක්කොටම එන්න ඕන 81ක්. නේද? කවකටු පෙට්ටි රවුමේ 46 ඒ රවුමට දුන්නා. ඉතුරු ටික එක්කහු කරගෙන ගියා 46යි 2යි 48යි 48යි 17යි 65යි 65යි 16යි 81යි 81 නම් පුතේ 100න් 81ක් අඩු වුණාට පස්සේ අපිට අර ලඝු පොත් පමණක් කියන තැනට එනවා කීයක්ද 19ක්. ඒ නිසා අන්න ඒ වගේ ගණන් වලදී බොහොම කල්පනාවෙන් සමස්තය දැකලායි පුතේ අපි ගාන හදන්න යන්න ඕනේ. මෙතනට එනවා 19. දැන් පුතේ එතනට 19 නම් ලඝු පොත් රවුමේ ඔක්කොම 30යිනේ ඉන්නේ. එහෙනම් 19යි 2යි 21යි 21යි 5යි 26යි මෙතනට 4ක් වෙන්න බෑනේ. එතන 4ක් එන්න ඕන. එතන 4යි. හරිනේ 19 4යි 23යි 23යි 5යි 28යි 2යි 30. දැන් අපෙන් අහන්නේ වර්ග දෙකක් පමණක් තිබිච්ච ගාන. වර්ග දෙකක් පමණක් තිබිච්ච ගාන කීයද පුතේ එහෙනම් උත්තරය? මෙතන මේ 4යි මේ 13යි මේ 2යි. කීයක් එනවද පුතේ? 13යි 4යි 2යි. පිළිතුර කීයද? 19යි. නම් ඔයගොල්ලෝ බොහෝ දෙනෙක් උත්තරේ නිවැරදිව අරගෙන තිබ්බා. ඉතින් හොඳ දක්ෂතාවයක් ඒ වගේ ගානකට ගන්න පුළුවන් නම්. හොඳයි. දැන් ඕගොල්ලෝ ඉදිරියට කරන්න දැන් මේ ටියුට් එකේ විශාල ගණන් ප්‍රමාණයක් තියෙනවා. හරිද? විශාල ගණන් ප්‍රමාණයක් මුලින් ඉඳන් පිළිවෙලට කරගෙන යන්න විභාග ගණන් පුතේ අවසානයේ දාලා තියෙන්නේ. අද විශාල සංඛ්‍යාවක් ගණන් තියෙන ඕගොල්ලොන්ට පේනවා ඇති. ගණන් කීයක්ද? 40 40 ටයි 50යි ඔව් ගණන් 50ක් තියෙනවා පුතේ හරියටම. අද මේ ගණන් 50 පහුගිය විභාග ගැටලුත් විශාල ප්‍රමාණයක් අන්තර්ගත කරලා තියෙනවා. ඒ ගණන් ටික අපි ඊළඟට සාකච්ඡාවට ගමු. ඔයගොල්ලෝ මුල ඉඳන් පුළුවන් තරම් මේ ගණන් ටික අදාගෙන ඉන්න. මේ හැම ආකාරයෙන්ම ගණන් ඕගොල්ලොන්ට පේනවා ඇති. මේ මම ගණන් ටිකේ දාලා තියෙනවා. හරි. එහෙනම් අපි අදට දැන් සමු ගන්නවා හැමෝටම අයබෝවන්.